सत्ति पंचशीलं धम्मं याजामि अनुग्रहं कृत्वा शीलं चेत् मे अन्ते द्वितीयंति अहं अन्ते निसरणेन सत्तिं पंचशीलं धम्मं याजामि अनुग्रहं कृत्वा शीलं चेत् मे अन्ते तृतीयंति अहं अन्ते निसरणेन सत्तिं पंचशीलं धम्मं याजामि अनुग्रहं कृत्वा शीलं चेत् मे अन्ते अनुकम्पम् उपादाय यमहं वदामि तं वदेत्। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं संपूर्णं पाणातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि सुरामेरय मध्यपमादत्ताना वेरमणि सिक्खापदं समादयामि मे तिसरण सहित हो पंचशील समादानय मार्गफल निगम पिनिसत हेतुरेवा वासनादेवा तिसरणेन सद्धिं पंचशीलं धम्मं साधुकं प्रकृतं कृत्वा अपमादेन सम्पादेत तपम्। तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। श्रद्धावंतों पिंपलत साहब नाम सूदान වෙලාගන්නේ පුණ්‍ය කර්ම වැලක වාසිය අපිට මල් මාලාවක් මුතුවට අමරනවා වගේ
සාකච්ඡාකාරීව සක්කච්ඡාකාරීව සිදු කරගෙන ආපු පින්කම් මාලාවක 129 වෙනි පුණ්‍ය කර්මය සම්පූර්ණ කරගන්න. සේවසේ පින්කම් මාලාවක් දී ත්‍රිපිටක අටුවා ටීකා සහ ඇතැම් සංග්‍රහ ග්‍රන්ථ මහා සංඝරත්න උදෙසා ආරණ්‍ය සේනාසන උදෙසා සෙනසුන් උදෙසා ධර්මකාමී උදෙසා පූජා කරපු මහා ධර්ම ධර්මීය පුණ්‍ය කර්ම මාලාවක සුවිශේෂී තවත් එක් පුණ්‍ය කර්මයක් තමයි සිදු කරන්නේ. ඉන්නකේ ධර්මය කියලා කියනකොට අපි කියනවා දසවැදහැරි ධර්මයක් තියෙනවා. නවවැදහැරි ලෝකෝත්තර ධර්මය, එක්වැදහැරි පරියාප්ති ධර්මය. මේ 11 වැදහැරි වෙනවා ප්‍රතිපත්ති ධර්මය දෙක තුනම. ප්‍රතිපත්ති පරියාප්ති ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් සාරා සංකීර්ණ කල්පලක්ෂයක් බෝධිසත්ව ප්‍රදී පඨාන සාල පරිශ්‍රමයෙන් ඇස්තිස්මස්ලේ ආදී ධර්මයේ දස පාරමිතාවන්, උපාරමිතාවන්, පාරමිතාවන් පුරණය කොට අවබෝධ කරගත්තා වූ ප්‍රත්‍යාහාරය ප්‍රත්‍යයන්ගේ නිරෝධ සංඥාත නිර්වාණ තත්ත්වයක් කියන මේ මූල ධර්ම දෙක, ධර්ම කාමයේ සහ ධර්ම දෙක වටා යතුණු වටා සඳහන් වන තිබිච්ච අවබෝධ කරගත්තා වූ සත්‍ය ධර්මතා සමූහයක තමයි අපි ධර්මයේ ඒ ධර්මය අවබෝධ කරගෙන කරපු දේශනාව කියනවා පරියාප්ති ධර්ම. බුද්ධ දේශනාව. කටපාඩමේ වැඩිනාවක් ග්‍රන්ථාලෝක කරා මාතරේ අභිරාමී ඉෂ්ඨපූර්ව පන්ති සීස්. මේ පරියාප්ති ධර්මය කියන එක පොත්පත්වල ලියවිලා සමහර කාර්යවලදී රන්පත්වල ලියවිලා ගුරුව රටේදී පස්වෙනි සංගායනාවේදී පිළිගරුණෙන් ලියවිලා බොහෝ පූජනීය වන්දනීය ලෙස මහා සංඝරත්නය විසින් ආරක්ෂා කරගෙන ආපු පණිවිඩයක්, බුද්ධ ආවාදයක්, බුද්ධ අනුශාසනාවක් තමයි මේ ධර්මය. පරියාප්ති. ඒක දේශනා ධර්මයක් කියන්න පුළුවන්. ඒක බුද්ධ දේශනාව. ඒක හැදෑරීමට කියන පරියාප්ති ධර්ම, පරියාප්ති ගුරය බැරිම. හරියට නිකන් ලෝකයේ ඒ තැන්වල නිදානගත කරලා තියෙනකොට ඒ නිදාන සඳහා සලකමු කියන්නේ. කුකුල්ලෝගේ ආසලකමු නැත්නම් ඒ අස්ව ගවයන් ආදීගේ පාසලකමු, ගවලකමු, අස්වලකමු, ඒ වගේම කුකුලගේ ලාංඡනය ආදී දක්වලා, ඒ වගේම රට ආදී දක්වලා, රෝද ආදී දක්වලා ඒ තැන්වල තියෙන නිදාන ලකුණු. මේ නිදාන ලකුණු ගන්න අය පොත්පත් කියවපු අය දන්නවා මේ අහවල් තැන නිදානයක් කියනට ඕනේ කියලා. ලෝකයේදී නිදානය අපිට අමතක වෙලා ගියත් අපි ගන්න නැති වුණා නිදාන ලකුණ තියෙනකොට. ඥානවන්තයෙක්ට මේ නිදාන ලකුණු අනුසාරයෙන් පොළව හාරලා මේ නිදානය ගොඩ දා ගන්න පුළුවන්. පරියාප්ති ධර්මය කියන්නේ සතර මාර්ගඥාන, සතර ඵලඥාන, නිර්වාණ ධාතුව නම් වූ මේ ස්වර්ණමය නිධානයේ සඳහා තියෙන නිදන් ලකුණු. ලෝකයේ යම් කලක ආර්ය වංශේලා සම්පූර්ණයෙන් නැතිව ගියා. නිවැරදි පරියාප්ති ධර්මය ලෝකෙ ඉදිරි වෙලා තියෙනවා නම් යම් කාලවලදී ලෝකයේ එකදු ආර්ය වංශයේ කෙනෙක් නැති වෙකට පුළුවන්. නමුත් පරියාප්ති ධර්මය ලෝකෙ ඉදිරි වෙලා තියෙනවා නම් නිවැරදි ලෙස ලෝකයේ රහතුන්ගේ කිස්සු අය නොසලකී යුතුයි. මන් දෙයක් කවර හේතුවක් නිසා දෙයක් ඥානවන්තයෙක් මේ පරියාප්ති ධර්මය හදාරලා ප්‍රතිපත්තිය මතු කරලා ඒ යෙදෙමින් නන්නයට අනුශාසනා කරමින් තමන්ගේ සානුගේ මාර්ගඵල අවබෝධය සිද්ධ කරලා නැවත ලෝකයේ මාර්ගඵල ලාභී පහද කරන්න පුළුවන් නිසා. හැබැයි ලෝකයේ නිදාන ලකුණ මැකිලා ගියොත් ඒක නැති වෙලා ගියොත් නිදනුත් නැති වුණාට සමානයි. ඒ නිසා නිර්වාණ ධාතුව විද්‍යමානව තවදුරටත් මාර්ගඵල ධර්මය නිමිතිය හැකි බව ලෝකයේ තුල තිබුණත් පරියාප්ති ධර්මය අතුරුදහන් වුණ දවසට මාර්ගඵල ලෝකයේ නැති වුණායේ සත්‍යය.
එනිසා මේ මාර්ගඵල අධිගමනයේ නිර්වාණ අධිගමනයේ කියන මේ සුවිශේෂී සිදුවීම ලෝකයේ තුල පවතිනවාද නැද්ද කියන විවහාරය. ඒ විවහාරයේ පවතින්නේ තියෙන්නේ අරියාප්ති ධර්මයේහි ඇති නැති බව. අරියාප්ති ධර්මයේ තමයි ස්වර්ණමය ගුහාවක් කියනවා නම් ඒ ගුහාවට යන මාර්ගයේ දක්වපු සැලැස්ම නැත්නම් මේ ඉංග්‍රීසියෙන් කියන මැප් එක සිටියම. මේ පරියාප්ති ධර්මය තමයි අද කාලේ විදිහට කිව්වොත් යම් කිසි පරිගණකයක් ඇතුලේ ලොකු ධනයක් ලබන්නට මොනවා හරි ඒ තොරතුරක් තියෙනවා නම් ඒ පරිගණකය අරින්නට ඒක නැවිගේට් කරන්නට තියෙන පාස්වර්ඩ් එක එහෙම නැත්නම් මාර්ගෝපදේශ. මේ කවර ක්‍රමයෙන් කිව්වත් මාර්ගඵල අධිගමනයේ තියෙන උපදේශය තමයි පරියාප්ති ධර්මය. ඒක තමයි පළවෙනි ධර්මය. ධර්මයේ තියෙන දසර ධර්මයක්. මේ පරියාප්ති ඉගෙනගෙන ඒ අනුව ප්‍රතිපත්ති පුරනවා. සීල සමාධි ප්‍රඥා වල පුරණය කරනවා. පුරණය කරලා ඒ සීල සමාධි ප්‍රඥාවන් එක අවස්ථාවකදී මස්තක ප්‍රාප්තියට කෙලවර කමුණනකොට සංතානගත ක්ලේශ ධර්මයන් දුරු කරමින් නිර්වාණ ධාතුව අරමුණු කරමින් භව හතකට එහා කාම ලෝකයේ ඉපදිය හැකි සියලු අනුපන්න ස්කන්ධයන් දුරු කරමින් මේ භවයේ මැත්තේ සතර අපාදේ උපාය පහළ වියේකී අනුපන්න ස්කන්ධයන් දුරු කරමින් නිර්වාණ ධාතුව අධිගමනය කරමින් මාර්ග ඥානය පහළ වෙන සෝවාන් මාර්ග ඥානය කියනවා. මේ සෝවාන් මාර්ග ඥානය දෙවෙනි ධර්මයයි. මේ මාර්ග ඥානය නිසා දිට්ඨි විචිකිච්ඡාන ක්ලේශයන් දුරු වෙනවා. ඒ දිට්ඨි විචිකිච්ඡාවන් නිසා හටගත හැකි චිත්තුප්පාදයේ දුරු වෙනවා. ඒ නිසා හටගත හැකි තිබු අනුපන්න අකුසල චිත්තුප්පාදයේ චිත්තජ රූපේ දුරු වෙනවා. ඒ වගේම මේ භවයේ භව හතකට මේ භවයෙන් එහාට පහළ විය හැකි විවිච්ච අපාය ස්කන්ධ අනුපන්න අපාය ස්කන්ධ දුරු වෙනවා. භව හතකින් එහා කාම ලෝකයේහි පහළ විය හැකි තිබු සියලු ස්කන්ධය දුරු වෙනවා. මහාන භව සම්පන්න ධර්මයක්. අරිහත් මාර්ගයේ පරමාර්ථ වශයෙන් උත්කෘෂ්ඨ ලෙස ගත්තොත් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මාර්ගාංග 8 දෙන පළවෙනි මාර්ගයේ ප්‍රථම ධ්‍යාන සම්ප්‍රයුක්ත නම් 8ක් වශයෙන් අවශේෂ ධ්‍යාන සම්ප්‍රයුක්ත නම් 7ක් වශයෙන් තියෙන මේ මාර්ගය තමයි සෝවාන් මාර්ගය කියලා කියන්නේ. අරියායන් මේ මාර්ගෙහිට චිත්තුප්පාදයේ කියන චිත්තචෛතසික ධර්ම සමූහයම ගන්න පුළුවන්. මොකද මාර්ග ධර්මයන්ට ක්ලේශ ප්‍රහාණය ස්කන්ධ ප්‍රහාණය කරන්නට බෑ. අවශේෂ සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ උපකාරයෙන් කරනවා. මේ මාර්ගය පහළ වුණාට පස්සේ චිත්ත සංතානයේ තිබිච්ච කෙලෙස් ධර්මයේ දුරුණා හරියට ගින්නක් නුනා වගේ. නමුත් ඒ චිත්ත සංතානයේ සිසිල් කරමින් සහනයටපත් කරමින් පස්සද්ධියටපත් කරමින් පහළ වෙනවා ඵල චිත්ත පහළ ඵලසිත කියලා සෝවාන් ඵලය. ඒ සෝවාන් ඵලය තමයි සෝවාන් ආර්ය මහන්සියට තිබෙන ආයුධය ආභරණය. තමන්ට අවශ්‍ය වෙලාවලට තමන්ගේ සංතානය සුවපත් කර ගැනීමට කාය චිත්ත සංතානයේ ධර්තයන් දුරු කිරීමට සුවදායී වරණක සිට එල්බගෙන පැවතීමට තියෙන තමන් තුළ තියෙන ධනය ආර්ය ධනය තමයි අරිහත් ඵලය. චිත්ත සංතානයේ නිවනවා. සංස්කෘතික සාමාන්‍ය ඵලය කියනවා. මේ මාර්ග ඥානයෙන් කෙලස් කැපුවට පස්සේ මුළු චිත්ත සංතානයම සහනයටපත් කරවමින් කාය සංතානයම සහනයටපත් කරවමින් ආරම්භන වශයෙන් අති ප්‍රණීත අරමුණක් අරමුණු කරමින් මුළු ආත්ම භාවයම දිනවමින් පහළ වෙනා වූ ධර්මයක් අති ප්‍රණීත ධර්මයක්. ඵල මාර්ග චිත්තයට වඩා ඊට දුරස්ත වෙච්ච සැපයක් ඇති ඥානයක් ඇති ධර්මයක් තමයි ඵල චිත්තෝපාදේ. ඒක තමයි තුන්වෙනි ධර්මය කියන්නේ. ඒ සෝවාන් ඵලයට පත් වුණා ආර්ය මහන්සිය නැවත වතාවක් සීල සමාධි ප්‍රඥාවන් ඊට වඩා ඉහළ මට්ටමේ උත්කෘෂ්ඨ මට්ටමේ පූර්ණණය කරනවා. විදර්ශනාය පටන් ගත්තොත් උද්‍යාවේ ඥානෙ ප්‍රබල උද්‍යාවේ ඥානෙ නැවත විදර්ශනාව ආරම්භ කරනවා. ditthi visuddhiya කාංකාවිතක විසුද්ධිය මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය පූර්ණණය කරන්න අවශ්‍ය නැහැ. ප්‍රබල උදේවයේ පටන් පටිපදා ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ කරමින් සීල සමාධි ප්‍රඥාවන් ස්ථාවර කරගෙන කායික දුෂ්කරයෙන් බලපත් කාය කියන යම් යම් නොකඩිත ක්‍රියා කාය ලෝල භාවය ඒවා දුරු කරමින් තවත් සංකර වෙමින්
මේ මාර්ගයේ හැසිරෙනකොට ඒ සීල සමාධි ප්‍රඥා ගුණයන් මස්තක ප්‍රාප්තිය ලැබෙමින් දෙවන වතාවට නැවත නිර්වාණ ධාතුව ආරම්භ කරමින් ලෝකෝත්තර මාර්ග ධර්ම 8 එකවර පහළ වෙනවා. මේ පහළ වෙනකොට චිත්තුප්පාදය ලෙස පහළ වන එකට කියන සකෘදාගාමී මාර්ගය කියනවා. මේ මාර්ගය සහ මාර්ග චිත්තුප්පාදය පහළ වෙනකොට අවශේෂ ප්‍රවතිච්ච රාලු කාම රාගය සහ පටිඝය දුරු වෙනවා. නැත්නම් කාම රාග පටිඝය සමූහ වශයෙන් ගත්තොත් තුනී වෙනවා. ඒකයි සාපේක්ෂව විද්‍යාව තුනී වෙලා යනවා. ඒ සමගම කාම භවයේහි මතු පහළ විය හැකි භව දෙකකට එහා තියෙන දෙකක් පහක් අතර තිබිච්ච සියලුම අනුප්පන්න සත්‍යය අනුපාද විරෝධේ විරෝධේ කරනවා. රාලු කාම රාග පටිඝය දුරු වෙනවා. ඒ නිසා හටගත් හැකි රාලු චිත්ත දුක දුරු වෙලා යනවා. මේකට සමග ඒ සකදාගාමී මාර්ගයට පත්වන තමගම පුද්ගලයා නිවන් වූ ස්කන්ධ දුකකින් මිදීමට පත් වෙනවා. ඊට අනතුරුව සර්වාංගයෙන් නිවාස සම්සනී ඒ සකදාගාමී මාර්ගයට වඩා 100,000 ගුණයෙන් ප්‍රහීන සපයක් වෙච්ච සකදාගාමී ඵලසිත උපදිනවා. මේ තමයි සකදාගාමී මාර්ගයේ හතරවෙනි ධර්මය ඵලසිත පස්වෙනි. නැවතේ සකදාගාමී නාරයන් වහන්සේ සීල සමාධි ප්‍රඥාව දිනු කරනවා. විදර්ශනාව උදේවයි ඥානයේ පටන් ඉදිරියට වඩාගෙන යනවා. පුදුජනයට වඩා සෝවාන් ආරයන් වහන්සේට වඩා සියගුණෙන් දහස් ගුණෙන් තීක්ෂණ වෙච්ච විදර්ශනා ඥානයක් උන්වහන්සේ වැඩේ. ඒ වැඩිගෙන යනකොට නැවත වතාවක් එක අවස්ථාවකදී සංකාරූපේක්ඛා ඥානයට පත්තේ පස්සේ උත්තානගාමී විපස්සනාවෙන් අනතුරුව නැවත මාර්ග ධර්ම 8 එකවර පහළ වෙනවා. තුනී කාමරාග පටිඝ දෙක සම්පූර්ණයෙන් දුරු කරමින් කාම භවයේ භව දෙකක් තර පහළ විය හැකිව තිබූ ඉදිරියට අනුප්පන්න සත්‍යයන් දුරු කරමින් සියුම් කාමරාග පටිඝේ නිසා හටගත හැකි තිබූ චිත්ත දරෝග දුරු කරමින් අනාගාමී මාර්ගයේ පහළ වෙනවා. ඒක තමයි 6 වෙනි ධර්මය. ඊට අනතුරුව අනාගාමී ඵලසිත පහළ වෙනවා 7 වෙනි ධර්මය. චිත්ත සංතානය සංසම. නැවත වතාවක් සීල සමාධි ප්‍රඥාව දියුණු කරගෙන යනකොට මාර්ග ධර්ම 8 එකවර පහළ වෙලා අවශේෂ ප්‍රවතිච්ච රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන උද්දම් භාගයේ සංයෝජන පහ සම්පූර්ණයෙන් දුරු කරමින් බ්‍රහ්මතලෙහි පහළ විය හැකි තිබූ සියලු අනුපන්න ස්කන්ධයන් දුරු කරමින් ඒ උද්දම් භාගයේ සංයෝජනය නිසා හටගත හැකි තිබූ චිත්තද රූප දුරු කරමින් සියලු කෙලෙස් නැසමින් අරිහත් මාර්ග ඥානෙ පහළ වෙනවා. මේක තමයි 8 වෙනි ධර්මය. ඊට අනතුරුව සර්වාංගයේ ප්‍රණීත බවට පත් කරමින් නියමයෙන් අරියත් ඵලයේ පහළ වෙනවා. එතනින් අපගේ පුහුණුව අවසන් වෙනවා. ඒක තමයි 9 වෙනි ධර්මය. ඒ අරියත් ඵලයට පත් වුණාට පස්සේ පත් වෙනවා සමගම කලියුත් කිසිම වෙනවා සංසාර භව දුක සම්පූර්ණයෙන් අවසන් වෙනවා. මේ මාර්ග ධර්ම 8 මාර්ග ඵල 8 ධර්ම 8ට මේ කියන මහා බල පරාක්‍රමය කරන්නට කෙලෙස් කපන්නට අනුත්පන්න ධර්ම දුරු කරන්නට ඒ වගේම අකුසල චිත්තද දුක් නැති කරන්නට ඒ වගේම සර්වාංගයේ නිවා සංසාර ගන්නට තනිව බෑ. ඒ සඳහා ඒට උපකාර වෙන විශේෂ ආරම්භයක් තියෙනවා. ඒ ආරම්භයට කියනවා නිර්වාණ ධාතුව කියලා. ඒ වගේම නිර්වාණ ධාතුව ආරම්භයක් ලෙස මාර්ග ධර්මයන්ට මේ හැකියාවක් ලබා දීලා තියෙනවා. ඊට අමතරව ගත්තම අපගේ පරම සුඛය වන්නේ පහළ වෙන්නට යම් දුකක් තිබුණා නම් ඊළඟ භවයේ පටන් සංසාරගතව ඒ වගේම චිත්ත සංතානයේ ධර්මයෙන් කමමින් අකුසල වශයෙන් යම් දුකක් තිබුණා නම් පහළ විය හැකි දුකක් තිබුණා නම් ඒ දුකෙහි නැති බව අනුපාද නිරෝධය තමයි නිර්වාණ ධාතුව. ඉස්තරයක් නෙවෙයි. හටගෙන යමක් නිරුද්ධ වුණාට පස්සේ නැති බවට කියනවා අභාව ප්‍රත්‍යක්ෂය කියලා. උපදින්නට නියමිත ධර්මයක තියෙන අනුප්පන්න ස්කන්ධය අනුප්පන්න ධර්මයේ උපදින්නට නියමිතයි. ඒක සාමාන්‍ය කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ධර්මයේ තාම උපදිලා නැති නිසා නැහැ කියලා. අතාගේ දේශනාවේ හැටියට යම් හේතුවක් තිබෙනවා. ඒ හේතුව දුරු නොවී පවතින තාක්කල් ඵලය තාම හටගෙන නැතිනම් හේතුව කියනවා ඵලය හටගෙන නැහැ. හටගන්නට නියමිතයි. එකල්හි ඵලය හටගන්නට పూర్වෙහි හේතුව ඇති නිසා නොහටගත් ඵලය හටගත්තා ලෙස සැලකේ. හටගත්තා ලෙස හේතුව ඒ ඵලයේ නොමිදී ඇති නිසා. ඒ නොමිදිච්ච ධර්ම වලට කියනවා අනුප්පන්න ධර්ම. අනුප්පන්න ස්කන්ධ. ඒක ධර්මතාවයකට පිටු. නමුත්
ඒ භවෙන් මිදී නැති නිසා ඒ ස්කන්ධයන් අපි සම්බන්ධයි. මේ මිදී නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ කියන්නේ රහත් වෙච්ච කෙනා දුකට බැඳිලා ඉන්නේ. දුකට බැඳිලා. මොකද්ද මේ දුක? මේ වෙලාවේ ස්කන්ධ පරිහරණය දුක එකක් තියෙන එක අල්පයි, අල්ප මාත්‍රයි හැමිනෙන්නට තියෙන දුක. ඒ නිසා ඒකේ සෝවාන් ආර්ය මහන්සියට ඉතිරි වෙච්ච දුක සහ දුරු වෙච්ච දුක ගත්තම නියමිතව ගත්ත පස්තිගයි මහා පෘථිවියේ පස්තිගයි. දුරු වෙච්ච දුක. මොකද්ද මේ දුරු වෙච්ච දුක? භව හතකින් මෙහා. කාම භවයේ භව හතකින් මෙහා පහළ විය හැකිව තිබු. මේ භවයෙන් පස්සේ පහළ විය හැකිව තිබු සතර අපා දුක. කාම භවයේ භව හතකින් මෙහා පහළ විය හැකිව තිබු අනන්ත අප්‍රමාණ දුක් අන්තරාවම එක සෙනෙහිම දුර වෙලා යනවා. මේ පහළ වෙන්න තිබිච්ච දුකේ නිරෝධය ඒක අභාවයක් නෙවෙයි. ඒක පවතිනව ධර්මයක්. ඒක තේරුම් ගන්නට නම් මුලින්ම තේරුම් ගන්න ඕනේ සංකතේ සහ අසංකතේ කියන අවස්ථා දෙක. සංකතය යනු නාම රූප හේතු නිසා හටගන්න නාම රූප ධර්ම. ඒ ධර්ම පරම්පරාව වශයෙන් පවතිනවා. මේ ආරම්භයක් නෙවෙයි. ආරම්භයක් තිබුණොත් එහෙම බුදුදහම සම්පූර්ණයෙන් නිරවන සසර ආරම්භයක් නෙවෙයි නැති. හේතු නිසා හටගන්න ධර්මයක් නම් ඒ හේතු පූර්වයේ තිබී යුතුයි. ඒක හිතනකොට ටිකක් සංකීර්ණයක් වෙන්න පුළුවන් කියලා. ඒක තේරුම් ගන්නට ඕනේ මෙහෙමයි. ආරම්භයක් නැති ධර්මයක ධර්ම පරම්පරාවක ආරම්භයක් නැති ධර්ම පරම්පරාවක ආරම්භය ආරම්භයක් නැති ධර්ම පරම්පරාවක ආකාරයෙන් නොසෙවිය යුතුයි. ආරම්භයක් නැති ධර්මයක ආරම්භයක් නැති බව ප්‍රත්‍යක්ෂ කරන්නට කවදාවත් බෑ මොන බලලා. මොකද ආරම්භයක් නැති නිසා. පොතේ බැලුවත් ආරම්භයක් වෙන්නේ නැහැ. එවන් වූ දෙයක ආරම්භයක් නැති බව තේරුම් ගන්නට තියෙන එකම ක්‍රමයයි ඔක තියෙන්නේ. ඒ තමයි ආරම්භයක් තිබිය නොහැකි බව. තිබීමේ සම්භාවිතාවක් නැති බව තේරුම් ගැනීම. ඒක තමයි බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය දේශනා කරන්නේ. සියලු ධර්මයන් හේතු නිසා හටගත්තේ. හැම ධර්මයකම තියෙන එක්තරා ගති ස්වභාවයක්. මේ ගති අඩු වෙනකම. මේ ගති වල සංසන්දනය කර හැකි බව. ඒක බිඳුවක් වගේ ශූන්‍ය අවස්ථාවක් නෑ. හැමතිස්සෙම සංසන්දනය කරන්න පුළුවන් උස් පහත් ලෙස ගති ස්වභාවය. එතකොට මේ ධර්මයේ තියෙන මේ ගති ස්වභාවයට යම් හේතුවක් බලපාන තියෙනවා. ඒ නිසා යම් තත්වයක තියෙන ධර්මයක් හට ගන්නවා යන මේ ධර්මයේ තියෙන තත්වයටපත් වීමට හේතුවේ දායකත්වයක් තියෙනවා. ඒ නිසා හැමතිස්සෙම පහළ වෙච්ච තම හිතක්ම හැම රූපයක්ම පූර්ව ධර්මයේ උපකාරයමයි පහළ වෙලා තියෙන්නේ. ඒ නිසා සසර මුලක් සෙවිය නැති. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්නවා යෝගියා කම්පා විතර විසුද්ධිය සම්පාදනය කරනකොට. මෙන්න මේ කියන නාම රූපයන්ගේ පැවැත්ම තමයි සංකතය කියලා කියන්නේ. සංකත කොටසය. මේක දිගින් දිගට පවතිනවා. හේතු නැති කල්ලි දිගින් දිගට පවතිනවා. අතීතයේ පැවතියා වර්තමානයේ පවතිනවා. අනාගතයේ පවතිය හැකි බවක් තියෙනවා. මේ සියල්ල තමයි සංකතය කියලා කියන්නේ. ඒක සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ වෙච්ච සංකතයේ අනුසාරයෙන් විස්තර කළ නොහැකි තරකයෙන් තේරුම් ගත නොහැකි එක්තරා ධර්මතාවයක් තියෙනවා. ධර්මයක් තියෙනවා. ඒ ධර්මය කියන නිර්වාණය කියලා. ඒ නිර්වාණය අනුමාන වශයෙන් තමයි මුලින්ම තේරුම් ගන්න. උපමා වශයෙන් සීතට විරුද්ධ උෂ්ණයට විරුද්ධ සීතක් රෝගිය ඇත්තාසේ. රෝගයට විරුද්ධ නිරෝගීකමක් ඇත්තාසේ. භවයට විරුද්ධ විභවයක් තිබිය යුතුයි. නැවත නැවත ඉපදීමෙන් පවතින්නට නියමිත මේ ස්කන්ධයන්ට විරුද්ධ ධර්මයක් තිබිය යුතුයි. එතකොට මොකද වෙන්නේ? මේ අවස්ථා දෙක පමණයි ලෝකයේ තියෙන්නේ. සංකතේ පැවැත්ම සහ නිර්වාණය. අර අනුප්පන්න ධර්ම උපදින්නට නියමිත ධර්මය හේතු නැති කල්ලි තාම ඉපදින නැති ධර්මය අපි නැතිලා ඉන්නේ. හේතු ඉවත් කරනකොට ඒ උපදින්නට තියෙන ධර්මය උපදින්නට කලින් දුර වෙනවා. එතකොට ඉතිරි වෙන්නේ මොකද? අවස්ථා දෙකක් තියෙන නිසා අපිට ලැබෙන්නේ නිර්වාණ ධර්මයි. ඒකට නිවනටපත් වීම සම්පූර්ණස. ඒක සත්‍යන සත්‍යයක් නැහැ. අවතින්නට තිබිච්ච උපදින්නට තිබිච්ච නාම රූපයෝ අනුප්පන්න වශයෙන් නිරෝධයටපත් වුණා. නිවන මත වුණා. ඒ අවස්ථාවේ පවතින නිර්වාණ ධර්ම. ඒ නිසා තමයි අනුප්පන්න ධර්මයන්ගේ නැති බව. අනුප්පන්න ධර්මයන්ගේ ක්ෂීණ බව. අනුප්පන්න ධර්මයන්ගේ නොරුපදෙන බව. මේ හැම එකකින්ම කතා කරන්නේ නිවනට. ඒ තමයි පරම සත්‍යය. මේ තමයි 10 වෙනි ධර්මය. නිර්වාණ ධාතුව. මාර්ගඵලයට ආරම්භ භූත වෙච්ච සියලු දුක්ඛයන්ගේ අනුපාද නිරෝධ සංඛ්‍යාත සත්‍යයට ප්‍රතිෂ්ඨාව විද්‍යාධාරයේ වුණු සියලු දුක්ඛයන්ගේ නිවීම සංඛ්‍යාත පරම සුඛ පින්හක් වූ නිර්වාණ ධර්ම. මේ තමයි දසල හැම ධර්මය. බුද්ධ දේශනාව බුද්ධ අනුශාසනාව පරියාප්ත ධර්මය. එය පිළිපැදීමෙන් අනිගමනය කරන සෝවාන් මාර්ගයේ ඵලය, සකෘදාගාමී මාර්ගයේ ඵලය, අනාගාමී මාර්ගයේ ඵලය, අරිහත් මාර්ගයේ ඵලය සහ නිර්වාණ ධාතුව කියන මේ ටික තමයි දසල හැම ධර්මය. මේ අරිහත් මාර්ගඵල ධර්මයන් අනිගමනය කරන්නට බැහැ ප්‍රතිපත්තියක් නැතිව. ඒ නිසා ලෞකික අවස්ථාවේ පූර්ණේ කරන ප්‍රතිපත්තිය මේ මාර්ග ධර්මයන්
නිසා ප්‍රතිපත්ති ධර්මයක් සහිතව තමයි ප්‍රතිවේදී කතා කරන්නේ. පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන මේ කොටස් තුනම තමයි අපි ධර්ම රත්නය ලෙස හඳුන්වන්නේ. මේ වැඩගත් ප්‍රතිවේදයේ මාර්ගයේ ප්‍රතිපත්ති මේ අනුශාසනා උපදේශය තමයි පරියාප්ති. මේ පින්වතුන් මේ 129 වතාවක් පූජා කරන දීපිලා තියෙනවා. මේ ලෝකෝත්තර ධර්මයේ අභිගමනය කිරීමට මාර්ගෝපදේශකය. අතීතයේ පහළ වුණා දහම් සොඩ කියලා රජ කෙනෙක්. මේ රජුරෝ තමාගේ රාජකුමාරය අතියාගේ අරගෙන රාජ්‍යයට පත් වෙලා රාජ්‍ය ශ්‍රීය විඳින්න ඉන්නකොට උරුමහන් තලයේ දවසක් රජසක ඉන්නකොට සිටිවිලා පහළ වුණා. මම රජසක බුද්ධි විඳිනවා නමුත් මට හරියම මාර්ගෝපදේශකත්වයක් සසරෙන් ගැලවීමට මාර්ගයක් ඊට නිවන මාර්ගයක් ධර්මයක් නැහැ නේද? ධර්මයක් නැතුව රජකම් කිරීම සූර්යයා නැතිව ලෝකේ වාසය කරනවා වගේ. චන්ද්‍රයා නැතිව රාත්‍රියේ වාසය කරනවා වගේ. ඒ නිසා ධර්මය හොයාගන්න ඕනේ කියලා මහා මාත්‍යවරු කැමදෙව්වා. ධර්මයක් අහන්නට හරියම ධර්මයක් ගන්න කෙනෙක් නැහැ ඒ කාලේ ලෝකේ. ඊට පස්සේ අනගරේ ගිහුවා නගරේ පුරා කවුරුත් නැහැ. අන්න දුන්නා ජම්බු ද්වීපේ ඒ තැනට ගිහිල්ලා ධර්මපදයක් ගන්න කෙනෙක් ඉන්නවා නම් මට අහන්න සලස්වන්න. ඉතින් එදා ආශික බුද්ධ ශාසනයේ පස්සේ කාලේ ගෞතම සර්වඥ මහසි බුදින කාලේ මුළු ජම්බු ද්වීපේම අනගර ගහලා ගිහිල්ලා මාස දානක් සැරිසරනවා. මේ පිරිසට ඇතෙක් මරට වස්තුව දෙනවා කියලා තමයි අනගරේ. ඒ අවස්ථාවේදී මුළු ගමනේදීම බුද්ධ කියන වචනේ අහන්නට ලැබුණේ නැහැ. සත්‍ය අවබෝධ කරගත්ත පුද්ගලයා පිළිබඳ අදහස නැහැ. සත්‍ය අවබෝධය ගැන කවර කතාවද? සත්‍ය ධර්මය ගැන කවර කතාවද? බුද්ධ කියන වචනේ අහන්නට ලැබුණේ. හරියම ධර්මයක් අහන්නට ලැබුණේ. ඒ වෙලාවේ මමම එහෙනම් මේ ධර්මය හොයාගන්නවයි කියලා රජකමට කරලා වනයේට ගියා. ඒ වෙලාවේ තමයි සක්‍ර දේවේන්ද්‍රය ඇවිල්ලා තමන් බුද්ධ ශාසනය ඉගෙනගත්ත ධර්මයේ තියෙන නිසා අර අනිච්චාවත සංඛාරා කියන ගාථාව දේශනා කළා. ඉතින් මේ ගාථාව ශ්‍රවණය කරලා විතර ගාථාව දේශනා කරනවා. සක්‍ර දේවේන්ද්‍රය. මේ තමයි ධර්මයේ තියෙන දුර්ලභත්වය. පරියාප්ත ධර්මයේ නැති වෙනකොට ප්‍රතිවේදයට පත්වීමක් කියන හැටි මතක තියාගන්න. මේ පරියාප්ත ධර්මයේ කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. ගංගානම් ගඟේ වැඩිකට ගණන් කිරීමට තරම් ප්‍රඥාව තිබිච්ච. දින 7ක් එක දිගට ජම්බු ද්වීපයට වැස්ස වැඩකට වැහෙන වැඩෙන වහිමිලි ප්‍රමාණය ඉතින් ගණන් කිරීමට තරම් ප්‍රඥා මහිමයක් තිබිච්ච සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දී කාලේ උපතිස්ස එවන් ප්‍රඥා විභවයක් ප්‍රඥාවක් ඉපදවිය හැකි බවක් සහිත මහානුභාව ප්‍රතිසන්දියක් සහිත මේ සත්‍යයට උනා. බුදුවරයෙක්ගේ හෝ ශ්‍රාවකයෙක්ගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට බැරි වුණා නම් මේ අනාත්ම ධර්මය හේතුඵල ධර්මය නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට ක්‍රමයක් නෑ. ඒකට හේතුව ධර්මයේ තියෙන සුගම්භීර බව, සුදුදස බව, තේරුම් ගැනීමට අපහසු බව. ඒක තනියම අවබෝධ කරගන්න සමර්ථ වන්නේ ව්‍යාසංගීය කල්ප ලක්ෂයක් කරපු අසේ බුදුවරයෙක් සහ සාරාසංගීය කල්ප ලක්ෂයක්, පටාසංගීය කල්ප ලක්ෂයක්, සරසාසංගීය කල්ප ලක්ෂයක් කරපු සම්මා සම්බුදුවරයෙක් තමයි. අනිත් හැම දිනම මාර්ගෝපදේශකත්වයේ විතරයි මේ ධර්මය අවබෝධ කරගන්න සමර්ථ වෙන්නේ. හේතුව මේ නාම රූප දෙක වෙන් කර දැකීම කියන අපහසුකම. මේ දෙක ඒ තරම එකිනෙකට බැඳිලා කෘත්‍ය වශයෙන් බැඳිලා නාමයේ හිතනකොට රූපේ ක්‍රියාත්මක වෙනවා. රූපයට බලපානකොට නාමය හැකිලෙනවා. නාමයට බලපානවා. රූපේ විනායකට මානේ නාමයේ ප්‍රබෝධවත් වෙනවා. අපිට හිතාගන්නට බෑ මේක දෙකක් කියලා. හිතනකොටම කය වැඩ. කයට අරමුණක් ලැබෙනකොටම හිත වැඩ. ඒ නිසා මේ දෙකම එකක්. එක්කෙනෙක් කියන මිශ්‍රය සංසප්ත ලෙස දැනෙනවා. සංසප්ත භාව, සංප්‍රයුක්ත භාව දැනෙනවා. ඒක ගලවන්න හරි අමාරුයි. ඒක තේරෙන්නේ සමාධිමත් සිතක් ඕනේ. ඒ සිතේ ඒ නාම රූපයන්ගේ ලක්ෂණ අනුසාරයෙන් බලන්න. නිකම් බලන්නේ හරියන්නේ. නිකම් බලන්නේ කියන්නේ ආත්මයක් තියනවා නැහැ. ක්‍රියාත්මක වෙන කෙනෙක් ඉන්නවා නැහැ.
ඒ නාම රූපයන්ගේ ලක්ෂණ අනුසාරයෙන් හිතන බවට සහ රූපයට අවධානය දෙනකොට එකිනෙක පෙරපසු වශයෙන් එකකට එකවර බැගින් සමාධිය සිහිය දියුණු වුණා නම් ඒ ලක්ෂණ අනුසාරයෙන් බලනකොට ප්‍රඥාව දියුණු වෙලා තියෙනවා නම් එක වෙලාවකදී නාම රූප දෙකක් තියෙන්නේ කියලා කැඩිලා පේන්නට පටන් ගන්නවා. අන්ධකාර කාමරයක ආලෝකයක් ලැබෙනකොට යම් දෙයක් තියෙනවා දකිනවා වගේ නාම රූප දෙකක් නේද කියන නාම රූප පරිච්ඡේද ඥානය උදේ. මේකට එන්නට බෑ සාමාන්‍ය කෙනෙක්. මේ දර්ශනයට ආවත් නාම රූප දෙක වෙන් කරලා තේරුම් ගත්තත් කොහොමද මේ නාම රූපය පරම්පරාව වශයෙන් පවතින්නේ? මරණින් මත්තේ නාම පරම්පරාව නාමය නාම පරම්පරාව පවතින්නේ කොහොමද කියන ඊටත් වඩා ගැඹුරු හේතුඵල න්‍යාය කියලා. ඒක තේරුම් ගන්න උදෙන්නවා. නාම රූප දෙක වෙන් කරත් යම් ප්‍රමාණයකට ලක්ෂණ වශයෙන් වෙන් කරොත් ඔහු සම්‍යක් දෘෂ්ටියකට ඉඳ වැඩි. නමුත් වෙන් කරගත්තත් කොහොමද මේක පවතින්නේ? මේක දෙවියෙක් මවවද මේ හටගත්තද කොහේ පවතිනවද ආදී කියන දෘෂ්ටි ඒ කියන අදහස් වලට වැටෙන්නේ නැතුව මේක පවතින්නේ අදාළ හේතු නිසා අහවල් හේතු නිසා තේරුම් ගැනීම ඊට වඩා සියදහස් ගුණයකින් දුෂ්කරයි. ඒක හේතුඵල සම්බන්ධය තේරුම් ගැනීම. නාම රූප දෙක කඩා ගන්න බැරි කල්හි හේතුඵල ධර්මයකට කවර කතාවද? ඒ නිසායි කිව්වේ බුදුරජාණන් වහන්සේ ආනන්ද කියනකොට ස්වාමීනි මට පටිච්චසමුප්පාදේ නොගැඹුරුසේ දැනෙනවා. මා හේවං ආනන්ද මා හේවං අවචානන්ද. එසේ කියන්න එපා. ඒක අතිශයින්ම ගැඹුරුයි. හේතුව මොකද? ආනන්ද ස්වාමීන් වහන්සේ ශ්‍රාවකෙක්. මේ ධර්මයේ දේශනා කරනකොට ධර්මයේ ඉගෙන ගන්නකොට අපිට මේක අනාත්මයි. ඒ මේක තේරෙන්නේ නැති මිනිස්සු. මේ පටිච්චසමුප්පාදේ තේරෙන්නේ නැහැ. සංකාරික සුද්ධි සම්පාදනය කරලා මේක තේරෙනවා ඒක හසුවේ. නමුත් ඔහුට තේරෙන්නේ නැහැ මේ ධර්මයේ නොතිබුණා නම් මේක කොහොමද තේරෙන්නේ? තරයි වැඩ කරන්නේ. තථාගතයන් වහන්සේ ඒකයි අදහස් කරේ. මේක දැන් මම කියපු හින්දා අපිට තේරිලා. ඒ නිසා කියනවා උදම්මනවා මේක පහසුයි මට කියලා. නමුත් බැරි වෙලා හරි ආනන්දේ මම මේ ධර්මයේ දේශනා කරේ නැතිනම් ඔබ මේක අවබෝධ කරගනින්න වගේ කරන්න බෑ. ශ්‍රාවකයන්ට තමන්ගේ තත්ත්වය සමානකට වැහෙනවා. තේරුම් ගන්න බැහැ. මේක නොතිබුණා නම් මේක වෙනවද කියන ප්‍රති තර්කයේ විනාප දවසක තමයි තේරෙන්නේ මේක කොතරම් ගැඹුරුද. අපිට මේ බුද්ධ ධර්මයේ කන වැටෙන්නේ නැතිනම් අපි කවදාවත් හිතන්නේ මෙතන තියෙන්නේ අනාත්ම නාම රූප දෙක. කවදාවත් හිතන්නේ. කවදාවත් අඩුම තරමේ සුතමේ වශයෙන් හරි හිතයිද මේ නාම රූප දෙක හේතුඵල වශයෙන් පවතිනවා. ඒක අන්ධකාරය. හිතාගන්න බැරි අවස්ථාවක්. එහෙම එකක් කියනවා කියලා හිතාගන්න බැහැ. ඒ නමුත් ඒ ධර්මතාව තිතාවසා ධාතු උපාදෝ අනුපාදා තිතාවසා ධාතු ධම්මට්ඨිතා ධම්ම නියාමතා අයම් පටිච්චසමුප්පාදෝ. මේ පටිච්චසමුප්පාදයේ කියන ධර්මතාවය නාම රූප ධර්මයන්ගේ පැවැත්ම හැමදාම තිබුණාට බැහැලා තියෙන්නේ. හේතුව මූලික විසඳන නාම රූප දෙක සංසක්ත ලෙස තථාගතයන් වහන්සේ නිසා මේ දෙක කියලා නැවත දේශනා කරනවා. උන්වහන්සේගේ ශ්‍රාවකයන් අවබෝධ කරගත්ත අයට අනිත් ශ්‍රාවකයන් එක නැවත දේශනා කරනවා. ඒක ඇහෙනකොට ඉගෙන ගන්නකොට සමහර ස්වාමීන් වහන්සේට පහසු දෙයක් විසඳෙනවා. අපිට ඒක ස්වාමීන් වහන්සේකින් දීපු අවවාදයෙන් සමහර වෙලාවට ආශ්‍රම හිතේ ප්‍රඥාව වැඩෙනකොට මම තරම් ප්‍රඥාවන්තයෙක් නෑ. මම තරම් සතිවන්තයෙක් නෑ. මම තරම් සමාධිවන්තයෙක් නෑ. වෙලාවට සාරිපුත්‍ර ඉෂ්ඨවිරයන්ගේ ප්‍රඥාව සීකරනවා. ඒ වෙලාවට නන්ද ස්වාමීන් වහන්සේගේ සිහිය සීකරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේගේ බෞද්ධ භාවය සීකරනවා. එතකොට තමන්ගේ තියෙන තත්ත්වයේ තේරෙයි. උන්වහන්සේලාගේ කතාවි කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේ හිටියේ නැතිනම් නන්දට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ පහළ වුණේ නැතිනම් සාරිපුත්‍ර ඉෂ්ඨවිරයන්ට මොකද වෙන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ රජකම් කරගෙන ඉන්නේ. ඔය කිසිදු ගුණ ධර්මයක් ඇති කරගන්න බෑ. තථාගත ස්වරේ පහළ වෙනවා. තථාගතය පහළ වුණා කියලා මේක වෙන්නේ නෑ. උන්වහන්සේගේ දේශනාව නිසා මේ නිසා ඒ පරියාප්ති ධර්මයයි මේ සියලුම අපේ ගුණාංගවලට
අපේ තියෙන හැකියාව අපේ තියෙන දක්ෂතාවයට ප්‍රධාන හේතුව බුද්ධ අවවාදය. ඒ මත පිටලයි අපි මේ සියලු වික්‍රම පාඩු. සමහර ලස්සනට බණ කියනවා. ලස්සනට ධර්මයේ තේරුම් කරලා දෙනවා. හොඳ දේශකේ පැහැදිලි ධර්මයේ මතක තියාගන්න මේ සියලු වික්‍රම සියලු හැකියාව බුදුන් ප්‍රභව කොට ඇති. බුදුන් කියන බුද්ධලයා ඉපදුනා කියලා කියන්නේ උන්වහන්සේගේ ධර්මයේ නිසා. ඒ නිසා තමයි ධර්ම රත්නය ලෝකේ සරණක් වෙන්නේ. පරියාප්ත ධර්මයේ ලෝකෙ පිහිටක් වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ පිටුතුන් ප්‍රතිලෝකව කල්පනා කරන්න. ලෝකයේ ධර්මයේ ප්‍රතිගුණා නම් සාරිපුත්‍ර ඉෂ්ඨවිලොත් මඟපල ලබන්නේ නැහැ. බුදුවරයෙක්ට පසේ බුදු වෙන්න බුදු පසේ බුදු කියන ඒ බුද්ධලියෝ දෙන්න අවසානාත්ම භාවයේ හැර ඊට ප්‍රථමයෙන් මේක තනියම අවබෝධ කරන්නේ නැහැ. එහෙනම් මේක කොතරම්නම් ගැඹුරු ගම්භීර ධර්මයක්ද? ඒ ධර්මයේ ලෝකේ පහළ වුණා. ඒ ධර්මය ලැබෙන්න සත්‍යය විතර වෙනවා. මේක මහා පිහිටක්. හිතාගන්න බැරි පිහිටක්. ඒ නිසා අපි කරලා තියෙන්නේ ඒ පිහිට වෙච්ච සරණ වෙච්ච ප්‍රතිෂ්ඨා වෙච්ච ධර්මය බොහෝ දෙනාට කියවන්නට ලැබේවා, ශ්‍රවණය කරන්නට ලැබේවා, මේ මාර්ගයේ ගමන් කරාවා කියන අදහසින් තමයි මේ දේ පුරුදු. ඒ නිසා මම ආරම්භ කරන්නේ මහා ධර්ම පුණ්‍ය කර්ම. සුදු පටිවිතර හිතන්න එපා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සම්බ දානං ධම්ම දානං ජිනාති කියලා. මේ ධර්ම දානය කිසිදු දානයකට කිසිම ආකාරයකින් සම කරන්න බෑ. ඒකට හේතුව මේ ධර්මයේ අවබෝධ කර ගැනීමට තියෙන දුෂ්කරත්වය. ඒකට දෙන පිටිවහල මේ ධර්මය. නිසා මේ පිටසම දනාම නැවත සියවර දහස්වර මිය යනවා. සතුට වෙන්න පුළුවන්. මේ එකපාරක් දෙපාරක් හිතන්න එපා. දිනපතා හිතන්න. මේ වගේ කීකම් කරා මේ ධර්මයේ බෙදා දුන්නා. තථාගත ධර්මය අන් අයට කියවන්න අවස්ථාව දුන්නා. ඒ ස්වාමීන් වහන්සේලා බණ ඉගෙනගෙන උන්වහන්සේලා බණ කියලා නැවත පිළිදෙන්න පුළුවන් දක්නට මාර්ගය යන්නට ඇද්ද. ඒ නිසා සියල්ලටම මූල පදනම අපි ධම්මා කියන හිත නැවත ඇති කරගෙන මරණයට පත් වෙනකම් සිහි කර හැකි මහා නාමෝපිත කර්මයක් සිදු කරා කියන එක සාදු කරගන්න. විශේෂයෙන්ම අද දවසේදී විශේෂ කල්යාණ මිත්‍ර කිත්සිරි සමරසිංහ ගුරුපියාණන්ගේ මඟ පෙන්වීම අප කල්යාණ මිත්‍ර පිරිස එකතුව සිදු කරන ලබන 129 වෙනි උත්තම ත්‍රිපිටක අටුවා ටීකා ධර්ම දානමය පොත් වහන්සේලා පූජා කිරීමයි සිදු වෙන්නේ. මේ පූජා මාලාව සිදු කරන අප කල්යාණ මිත්‍ර පිරිස වන්නේ කල්යාණ මිත්‍ර කිත්සිරි සමරසිංහ ගුරුපියාණන්ගේ භාවනා වැඩසටහන වලට සහභාගී වෙන සහ අනුග්‍රහ දක්වන දෙස් විදේශ කල්යාණ මිත්‍ර පිරිස සහ ඒ පවුලේ පූජා පිරිස. මේ පූජා මාලාව සිදු කරන්නේ මූලික කරුණු තුනක් මුදුන්පත් කර ගැනීමට දක්වලා තියෙනවා. ඉතාමත් කලාතුරකින් දෙවි මිනිසුන්ට හමුවන අතිශයින් ශ්‍රේෂ්ඨ වූ මේ උතුම් බුද්ධ ශාසනයෙහි ලෝක උතුම් නිත්‍යතක් බඳු වූ කරුණකස්ස ඉදිකරමින් පවතින අන්තර්ජාතික තේරවාද බෞද්ධ ධර්මායතනයේ පුණ්‍ය භූමියේ නිවන් මාර්ග පුරදී කරමින් ලෝඩ් නිර්මල තේරවාද ධර්මයේ ප්‍රචලිත කරමින් වැඩවසන හිම්මත් ස්වාමීන් වහන්සේලාට ඒ උතුම් නිර්වාණ මාර්ගය වඩා ගැනීම පිණිස මේ අපේ පූජාව මහෝපකාරී දේවා තථාගත සම්බුදු පියාණන් වහන්සේ ලෝක සත්‍යයන්ගේ මහා කරුණාවෙන් දේශනා කළ මේ උතුම් ශ්‍රී සත්‍යධර්ම රත්නය මේ පුණ්‍ය භූමියේ පැන නැගී මේ ප්‍රදේශයේ පුරා පමණක් නොව මුළු ශ්‍රී ලංකා දෙරණ පුරාම දීදී යමින් තවත් බොහෝ කල මේ ශ්‍රී දෙරණේ විහාර චිරස්ථාපිත වීමට අපගේ මේ පුණ්‍ය පූජාව හේතු වේවා. ඉමහත් ශ්‍රද්ධාවෙන් මේ ප්‍රධාන දායකත්වයේ සපයූ උපදායකත්වයේ සපයූ සම්බන්ධීකරණයේ සිදුවන සහ වෙනත් ගණනායක දායකවරු සහ මෙහි පැමිණි සහභාගී වූ දේශ විදේශ කරණමිතු සමට ඒ කරණමිතුන්ගේ දිමාපියන් දූදරුවට ඥාති පිරිස සමට මේ සුපිරිසුදු ශ්‍රී සද්ධර්ම රත්නයේ සමීප ඇසුරම සොඳින් නිබඳවලමි නොකවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා කියලා අද දින මේ 129 වෙනි පූජාවේ ප්‍රධාන දායකත්වය වන්නේ කල්යාණ මිත්‍ර දීපිකා සමරකෝන් මහත්මිය ඇතුළු දුවාදරුවෝ ඥාතිතුන්ගේ ඉතින් දීපිකා සමරකෝන් මහත්මිය තාමනේ බොහෝ සෙයින් මේ ස්ථානයේ මේ කටයුතු කරගන්න අපහසුතාව තියෙද්දි කියන්නේ ඒක බොහොම උනන්දුවෙන් ඒ කටයුතු සඳහා කැපවුණා මහත්සිංහ ජීවිතය අස්ථාවරයි නිසා අපි මේ ඉන්කම් කරගන්නට ඕනේ කියන කල්යාණ ආභ්‍යාසයමයි කටයුතු සිදු කරන්නේ. ඉතින් එතුමියගේ ඒ තිබිච්ච ඒ කැපවීම ඒ උනන්දුව
ඒ උද්‍යෝගයේ විශේෂයෙන් මේ කුසලයේ අසංඛාරික වූ තීක්ෂණ කුසලයක් පරපන් කළා ඒක අපිට ප්‍රත්‍යක්ෂව දැක්කා. ඒ නිසා ඥාන සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික වූ ඒ කුසලයේ ඒ දීනිකා සමර්පණ නැතිනිය දුරවට සියලු මේ ආර්ථනා සියල්ල මුලපත් වීම විවාහ විශේෂයෙන් එනවා උපදායකත්වයෙන් භාවනා වැඩසටහන කල්යාණ මිත්‍ර සංසදයේ දෙස් විදේශ කල්යාණ මිත්‍රයන් සමදිනා විසින් මේ සඳහා දායකත්වයෙන් වෙනවා ප්‍රධාන දායකත්වයෙන් හැමදෙනාටම විදුක් නියෝගී සුව ධර්මඥාන භාවනා වැඩි නිවන සාක්ෂාත් කරගන්න වේවා. ප්‍රධාන දායකත්වයෙන් ගන්න පිටුතුන්ගේ ප්‍රධාන ආරම්භණයේ තම දයාලු ඥානියන් ඥානන් සෝල්ගාමී සහ විශේෂයෙන් මේක අවුරුදු 12කට එනම් 2019 දෙසැම්බර් 21 දින අවුරුදු 9ක් ආයුෂ මුද ඉගෙන සම්ප මේ දයාබර වෝෂිත නවෝද කුංචි පුතණුවන් මේ මෑණියන්ගේ පියතුමා මෑණියන් සොහොයුරන් සියලුම ඒ වගේම කුඩා කාලයේ ආයුෂ මුදමින් ඒ නිය පරිලෝකීය මේ දයාබර වෝෂිත නවෝද පුතණුවන් පූර්ව කර්ම විය යුතුයි. ඉතින් මේ ඉන්නා වූ තැනකින් තමන්ගේ මෑණියන් විසින් කරා වූ මේ කුසල කර්මයේ සාධු කියන වේවා අනුමෝදන් වීමේ සියලු දෙනාම යම් හේකින් දුකට කරදරයකට පත් වී තිබෙන ඉක්මනට වේවා සැපේට පත් වී තිබෙන සැපේන අභිවර්ධනය වේවා සසර වසනා පුරාවට කිසි විටක මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්නේ සාස්ත්‍ව දෘෂ්ටියක උච්චේත දෘෂ්ටියක වැටෙන්නේ අත්කලවතාන යෝගයේ කාමසුඛාලිකාන යෝග ප්‍රතිපදාව අකිරිය දෘෂ්ටිය නැහැ නාස්තික දෘෂ්ටිය අහේතුක දෘෂ්ටිය යන නියත මිත්‍යා දෘෂ්ටියක කිසි කලකට නැහැ. ඒ වගේම පසේ මහා බෝසතාණන් වහන්සේලා අසු කරන්නේ මේවා. පසේ බුදුවරු අසු කරන්නේ මේවා. බුද්ධ ශාසනය අසු කරමින් සම්‍යක් දෘෂ්ටිය පිහිටා දසපාරමී සපුරා මේ භයංකාර වූ මරණයෙන් පීඩිත වූ ජරාවෙන් පීඩිත වූ සංසාර ගමන කෙලවර කොට නිවනින් සැනසෙන්න මේ කුසලයේ තේක පරිශීලනවා විශේෂ කුසල. ඉත්සිරි සමසිත බුද්ධයාගේ නියමිය දායක ඥානයන්ලා පියතුමාට මේ පිට අනුමෝදන් වීමෙන් ඒනාවතේ සකවත් භාවයට වේවා දුකටපත් වියත දුකෙන් වේවා සැපයටපත් වියත සැපෙන් අභිවර්ධනය වී ඒ කිස්තිරි සමසිත මහත්මයා විසින් කරන්නා වූ සියලුම භාවනා උපදේශක කටයුතු ඒ සියලුම ධර්ම කටයුතු වලින් අනුමෝදන් වී සැපෙන් සැපයටපත් වී ප්‍රාර්ථනීය බෝධි ඥානයේ නිවන සැනසීම නවත්වාතු විශේෂ ඒ වගේ මහා සංඝරත්නයේ දුස්සීල ලෝකවාසීන් ප්‍රාර්ථනා කරනවා දුකී පිළිම පිස මහා ආශී සම්ධර්ම අවබෝධ මෙත්වාය සිටින සිටින පූර්ණ පරිපූර්ණ මහා උදාවමයි නිසිත කරන්නේ විශේෂ සෙත්කටි මත්නාවන ධර්ම සත්‍යයක් සිදු කරන වර්ණික සාරංගාපේ මහත්මියට මේ දායකත්වයේ ධර්මයෙන් විශේෂයෙන් සිටියෝදී සහභාගී වන මේ ධර්ම සත්‍යයේ ඒ සුවසේම සිදු වේවා ඒ දරුවා සහ මෑණියන් දෙදෙනාම විරෝගී භාවයන්හි ඒ දරුවාට දීර්ඝායුෂ මිලුවා සියලු සත්‍යෝ සියලු ඊවාගේ ප්‍රාර්ථනාවත් මේ විශේෂයෙන්ම කොළඹ සිට ත්‍රිපිටකයේ වැඩමවීමට ප්‍රමාණ පාසකම් සැලසුවා වගේ සාලියේ දීර්ඝතුංග මහත්මයා උතුමාට බුදු දීර්ඝ සම්පත් දීර්ඝායුෂ වී ප්‍රාර්ථනාවේ බෝධිඥානයක් කරනවා දේවා නමෝ දිනකට කලින් අප අතර වෙන්නුණු කල්යාණ මිත්‍ර පියසේන මහත්මයාට පිටක ඒ පූජාවල සම්බන්ධ වී වුණා. මේ පියසේන මහත්මයා මේ තමන්ට සම්පූර්ණ කරගන්න ඕන මහත්මයා මේ උන්කම සම්පූර්ණ වී පුතාවකින් සුවඳ නිවනින් සැනසීමකට අවශ්‍යයි. කේටි නදීෂ පියෝමාර්ග සිල්වා ආදරණීය පුතුණෝ සහෝදරය හදිසි යනපරකී 2016 සැප්තැම්බර් මාස 3 වෙනි වියෝලා අවුරුදු 5ක් වෙනවා. ඉතින් මේ පින සසර දුකින් විනාශ වී නිවන් අවබෝධ කිරීමට ඔහුට හේතු වේවා කියන විශේෂයෙන් සිත කරනවා. මුතුමා දිනාවතරින් සපවත් වේවා දුකින් මිදේවා සැපයෙන් සැපයටපත් වීම සංසීවා අපනමින් මියගිය මේ සියලු දෙනාගම මියගිය සංඝාදී සංසාරගත මේ භවයේ සම්බන්ධ මිය පරලෝකීය යම් ඥානවලින් ඒ සියලු ඥානවලින් ඒවා අනුමෝදන් වීමෙන් දුකටපත් වූ සැපයටපත් වූ සැපේවා කෙලවරම නමෝ මෙසේ මේ ප්‍රාර්ථනා හිතුවාගෙන සෑම දිනම ත්‍රිපිටක හක්කඩේ
සීල පුදුලා ගන්නවා කියන ඒ ධර්මයේ පිළිබඳ අවබෝධය ඇති කරගෙන වටිනා දේ වරගෙන ත්‍රිපිටක පටලයි සියලු සංසුත් නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස උභාසමයං භත්තේ ඉමානි ධම්ම පුත්තකානි වික්ඛු සංඝස්ස දේව द्वितीयंपि मयं भक्ति इमानि धम्म पुस्तकानि विक्खु संघस्य देव द्वितीयंपि मयं भक्ति इमानि धम्म पुस्तकानि विक्खु संघस्य देव अवसर स्वामी मे सद्धर्म पुरुष समूहय महासंघ रत्नय विद्ध संघ सतुपुत पूजा करनी पूजा idang ho yati idang ho tu sukita hantunate idang ho yati idang ho tu sukita hantunate idang ho yati idang ho tu sukita hantunate akasata sumata divana ramadita
ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ
අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ
පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ